ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වප්පුන් පොහොය දවස. ඉතින් පින්වත්නි, මේ ගෙවිගෙන යන්නේ වස්සාන ඍතුව. වස්සාන ඍතුවේ පළමු මාස 3 අද මේ වප්පුන් පොහොය දවසින් ගෙවිලා අවසන් වෙනවා. එතකොට වස්සාන ඍතුවට මාස 4ක් අයිති වෙනවා. එතකොට මේ මාස 4න් පළවෙනි මාස 3ේදී උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් විය යුතුයි. ඉතින් මේ වස් එළඹීම සිද්ධ කරන්නේ අපි දන්නවා ඇසලපුන් පොහොය දිනේට පසු දින තමයි වස් සමාදන් වෙන්නේ. එතකොට ඇසල පොහොය දිනේට පසු දින සමාදන් වෙන වස් සමාදන් වීමට අපි කියනවා පෙරවස් සමාදන් වීම කියලා. එතකොට බුදුරජාන් වහන්සේ පෙරවස් සමාදන් වීම භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා. එතකොට එහෙම වස් සමාදන් වෙලා ඒ සමාදන් වෙච්ච ආවාසී මාස 3ක් ඒ භික්ෂුන් වහන්සේ වැඩ සිටිය යුතුයි. ඉතින් එහෙම වස් කාලේ වැඩ වාසය කරලා වප්පුන් පොහොය දවසේ තමයි පෙරවස් පවාරණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ වගේමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඇසල පොහොය දිනට පසු දින පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන් වීමකුත් අනුදැන වදාලා. එතකොට පසුවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා අද මේ වප්පුන් පොහොය දවසේ වස් පවාරණය කරන්නේ. ඊළඟ පොහොය දවසේ තමයි උන්වහන්සේලාට වස් පවාරණය කරන්න තියෙන්නේ. එතකොට පෙරවස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා අද මේ වප්පුන් පොහොය දවසින් තමන්ගේ වස් සමාදන් වීම අවසන් කරනවා. ඉතින් මේ වස් සමාදන් වීම සම්බන්ධයෙන් අපි පසුගිය පොහොය දිනේ සාකච්ඡා කළා. එතකොට අද දවසේදී මේ වප්පුන් පොහොය දවසේදී වස් පවාරණය කරාට පස්සේ මේ වප්පුන් පොහොය දවසේ ඉඳන් ඊළඟට ඉල් පොහොය දවස දක්වා මාසික කාලයක් තියෙනවා. අන්නේ මාසයට කියනවා චීවර මාසය කියලා. එතකොට අර වස් සමාදන් වෙලා වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා මේ චීවර මාසයේදී තමයි තමන් පාවිච්චි කරමින් හිටපු සිවුරු පරණයි නම් අලුත් සිවුරු පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේමයි විශේෂයෙන්ම කටින චීවර පූජාව සිද්ධ වෙන්නේ මෙන්න මේ චීවර මාසයේ ඇතුළත දිනයකදී. එතකොට චීවර මාසය ආරම්භ වෙන්නේ අද මේ වප්පුන් පොහොය දවසේ. ඒ වප්පුන් පොහොය දවසේ ඉඳන් ඉල් පොහොය දවස දක්වා කටින චීවර පූජා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට පින්වත්නි, දැන් ගොඩක් දෙනෙක් කටින පින්කම් වලට සහභාගී වෙනවා. දැන් මේ වස් කාලය කියලා කියන්නේ කොහොමත් සදහැවත් උපාසක උපාසිකාවන් වැඩිපුර පින්දහම් කටයුතු කරන කාලයක්. බෝධි පූජා පින්කම්, ඒ වගේමයි නොයෙක් පන්සල් වල පිළිසතර කිරීම කටයුතු ආදී මේ වගේ නොයෙක් පින්කම් සිද්ධ වෙන කාලයක් තමයි මේ වස් කාලය. අතීතයේ භික්ෂුන් වහන්සේලා වැඩිපුර ධර්මයේ හැසිරලා බණ භාවනා දියුණු කරමින් මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා වැඩිපුර බිහි වෙච්ච කාලයක් තමයි මේ වස් කාලය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැම දිනාටම සිව්වන පිරිසටම ඊටාම වටිනා කාලයක් තමයි මේ වස්සාන කාලය කියන්නේ. එතකොට පෙරවස් පවාරණය අද දවසේ සිද්ධ කරලා ඊට පස්සේ අද දවසේ පටන් චීවර මාසය ආරම්භ වෙනවා. එතකොට ගොඩක් දෙනෙක් මේ කටින චීවර පින්කම් වලට සහභාගී වෙනවා. සහයෝගය දක්වනවා.
ඊළඟට උනන්දුවෙන් කටින චීවර පින්කම් සිද්ධ කරනවා. නමුත් අපිට පේන දෙයක් තමයි ගොඩක් දෙනෙකුට මේ කටින චීවරය කියන්නේ මොකද්ද? කටින පින්කම් කියලා කියන්නේ මොකද්ද කියලා ඒ සම්බන්ධව පැහැදිලි අදහසක් බොහෝ දෙනෙකුට නැහැ කියලා අපිට පේනවා. එතකොට මේ කටින චීවරය කියලා සිවුරක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ඇයි? කටින පින්කම් කියන පින්කම් අතීතේ පටන් මේ දක්වා සිදු කරමින් පැමිණෙන්නේ කුමක් නිසාද කියන කාරණාව අපි තේරුම් අරගන්න ඕන. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට වරින් වර යම් යම් අරුබුද ඇති වෙච්ච අවස්ථාවලදී ශික්ෂාපද පැනවීමක් සිද්ධ කරනවා. එතකොට මේ හැම ශික්ෂාපදයක්ම පනවන්නේ යම්කිසි සිදුවීමක් මුල් කරගෙන. අපි මේ සිදුවීමට කියනවා නිධාන කතාවක්. ඒ කියන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අතින් මොනවා හරි භික්ෂු ජීවිතයට නොගැලපෙන සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ සිදුවීම ආරම්භය නැවත ඒ වගේ දේවල් සිදු නොවීම පිණිස බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනවා. එතකොට මේ ශික්ෂාපදයක් පැනවීමේ අර්ථය තේරුම් ගන්න අපහසුයි නම් ඒ අර්ථය තේරුම් ගන්න පුළුවන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් අවස්ථාව තමයි අපි මේ ශික්ෂාපදේ පනවන්න හේතු වෙච්ච නිධාන කතාව තේරුම් අරගන්න ඕන. දැන් විනය පිටකයේ හැම ශික්ෂාපදයක් සම්බන්ධවම විස්තරාත්මක අර්ථ දැක්වීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ සම්පූර්ණ අර්ථ දැක්වීම බුදුරජාණන් වහන්සේගේම අර්ථ දැක්වීමක්. දැන් අපි දන්නවා විනය පිටකය සම්පූර්ණයෙන්ම කටපාඩම් කරගෙන හිටියේ උපාලි මහරහතන් වහන්සේ. සූත්‍ර දේශනා සූත්‍ර පිටකයේ සම්පූර්ණයෙන් කටපාඩම් කරගෙන හිටියේ ආනන්දයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි සූත්‍ර පිටකයේ කටපාඩම් කළේ. ඊළඟට විනය පිටකයේ කටපාඩමින් දරාගෙන හිටියේ උපාලි මහරහතන් වහන්සේ. දැන් යම්කිසි සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පැනෙවුවහම උපාලි මහරහතන් වහන්සේ නිවාඩු පාඩු වෙලාවක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. බැහැ දකින්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ශික්ෂාපදයේ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් උන්වහන්සේ අහගන්නවා. කොටින්ම කියනවා නම් මේ ශික්ෂාපදයේ තියෙන වචනයක අර්ථය පවා දැන් අපි ඩික්ෂනරියෙන් වචනයක අර්ථය තෝරන්නේ. අන්න ඒ වගේම ඒ හැම ශික්ෂාපදයක්ම පදයකම තියෙන වචනේ අර්ථය පවා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පැහැදිලි විදිහට විනය පවා අපට දේශනා කරලා තියෙනවද? ඒ නිසා කිසිම අඩුපාඩුවක් ඉතුරු කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ සියලු දේ උපාලි මහරහතන් වහන්සේ කටපාඩමින් මතක තියාගත්තා. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී උපාලි මහරහතන් වහන්සේ විනය පිටකයේ සම්පූර්ණ සංගායනාවට ලක් කළා. ඊට පස්සේ උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා මේ විනය පිටකය සම්පූර්ණයෙන් කටපාඩමින් දරාගෙන පැමිණියා. ඒ පැමිණිලා ත්‍රිපිටකය ලංකාවේ අලු විහාරයේදී වලගම්බා රජුරුවන්ගේ කාලේ ග්‍රන්ථාරූඪ කරද්දී අන්න උපාලි මහරහතන් වහන්සේගේ පටන් අර කටපාඩමින් දරාගෙන පැමිණි රහතන් වහන්සේලා මේ විනය සියල්ල පුස්කොළ පොත්වල සටහන් කරා. එහෙම තමයි අද දක්වා මේ විනය පැවතගෙන ඉන්නේ. ඉතින් පින්වත්නි, ඔය විදිහට මේ කටින චීවරය සම්බන්ධයෙන්ුත් නිධාන කතාවක් තියෙනවා. දැන් අපි අර කිව්වේ කලින් හැම ශික්ෂාපදයක් පනවද්දිම නිධාන කතාවක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ මේ කටින චීවරය සම්බන්ධයෙන්ුත් නිධාන කතාවක් තියෙනවා.
දැන් සමහර විට ගොඩක් දෙනෙක් මේ නිධාන කතාව දන්නේ. ඉතින් දවසක් දැන් මේ වෙනකොට කටින චීවරයේ සම්බන්ධ මොකවත් පැනවීමක් කටින සිවුර පිළියෙල කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවලා තිබුණේ. වස් සමාදන් වීම විතරයි අනුදැන වදාරලා තිබුණේ. ඉතින් වස් සමාදන් වීම අනුදැන වදාරපු විදිහ අපි පසුගිය පොහොය දවසේ සාකච්ඡා කරා. එතකොට ඔය විදිහට භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා දවසක් මේ සාකේත නුවර වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා 39ක් විතර වස් පවාරණය කළා. ඒ වගේ ඒ කියන්නේ අද වගේ මේ වප්පුන් පොහොය දවස වගේ දිනයක වස් පවාරණය කළා. සාමාන්‍යයෙන් ඒ කාලේ සිරිතක් තිබුණා. වස් පවාරණය කරාට පස්සේ චීවර මාසයේ වැඩ කටයුතු අවසන් කරලා භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේ වන්දනා කරන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ බලලා ඒ ප්‍රදේශයට වඩිනවා. ඉතින් ඒ වැඩම කරලා තමන් වස් කාලේ මාර්ගඵල ලැබුවා නම් අරහත්ත්වයටපත් වුණා නම් ඒ සම්බන්ධිනුත් භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරලා වන්දනා කරනවා. ඒක රහතන් වහන්සේලා පවා සිද්ධ කරපු දෙයක්. ඉතින් මේ සාකේත නුවර වස් සමාදන් වෙච්ච 39ක් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අපි වස් පවාරණ කටයුතු අවසන් කරලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යමුයි කියලා. ඊට පස්සේ සාකේත නුවරින් පිටත් වෙලා සවැත් නුවරට පැමිණියා. මෙහෙම පැමිණෙන අතරේදී මහා වැස්සකට අහු වුණා මේ භික්ෂුන් වහන්සේලා. හොඳටම දවස් ගාණක් මේ වැස්සේ තෙමුණා. තෙමිලා තෙත බරිත වෙලා පාත්‍ර සිවුරු සියලු දේවල්ම තෙමුණා. ඊට පස්සේ තෙමීගෙනම සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. එනකොට මේ භික්ෂුන් වහන්සේලාට බොහොම අපහසුයි. තෙත බරිත වෙලා දවස් ගාණක් වැස්සේ තෙමිලා අපහසුයෙන් තමයි හිටියේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දැන් ඒ කාලේ තිබුණා පින්වත්නි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විනය පනවලා තිබුණා සිවුරු 3ක් විතරයි පරිහරණය කරන්න පුළුවන්. අමතර සිවුරු තියාගන්නවා නම් වෙනත් ක්‍රමයක් තියෙනවා. ඒ ආකාරයෙන් ඇර ඒකටත් හේතුවක් තියෙන්න ඕන. අපි කියමු ගිලන් වෙලා බෙහෙත් හේත් ආදී කරනවා නම් අන්න 3 සිවුරට අමතරව තව සිවුරක් පරිහරණය කරන්න පුළුවන්. නැත්තම් පුළුවන් සිවුරු 3ක් පරිහරණය කරන්න විතරයි. ඒ සිවුරු 3 තමයි දෙපට සිවුරයි, තනිපට සිවුරයි, අඳන සිවුරයි. මේ තුنين බැහැරව අමතර සිවුරු පරිහරණය කරන්න අමතර සිවුරු ළඟ තියාගන්න බෑ. අමතර සිවුරක් ළඟ තියාගත්තොත් දින 10ක් ඇවෑමෙන් විනය ශික්ෂාපදයක් කැඩෙනවා මේ භික්ෂුන් වහන්සේට. ඉතින් මේ විදිහට බුදුරජාණන් ශික්ෂාපද පනවලා තිබුණා. එතකොට අර භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම දැන් වැස්සේ තෙමිලා දවස් ගාණක් තෙත බරිත වෙලා දෙපට සිවුරක් තෙමිලා තනිපට සිවුරක් තෙමිලා අඳන සිවුරක් තියෙන ඔක්කොම තෙමිලා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලාට ජේතවනාරාමයට වැඩම කරාට දැන් උන්වහන්සේලාට ඒ තෙමිච්ච සිවුරු අයින් කරලා වේලිච්ච සිවුරු හොඳ සිවුරු මේ උන්වහන්සේලා ගාව නැහැ. ඒ නිසා අපහසුතාවයට ලක් වුණා. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේට සැලකලා. සැලකලාට පස්සේ අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කටින චීවරයක් පිළිගැන්වීමට අනුදැන වදාලා. ඔන්න ඔහොම තමයි කටින චීවරය කියන එක අනුමත කළේ. එදා පටන් තමයි මේ කටින චීවරයක් පිළියෙල කිරීම ආරම්භ වුණේ. එතකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ කටින චීවරයක් එක භික්ෂුන් වහන්සේ නමකටනේ හම්බෙන්නේ. ඉතින් ඒකෙන් අනිත් අයට කොහොමද පහසුකම් ලැබෙන්නේ කියලා. ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ පස්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඕක තමයි කටින චීවරයක් පිළියෙල කරන්න අනුදැන වදාරන්න හේතු වෙච්ච නිධාන කතාව. එහෙනම් කටින චීවරයක් පිළියෙල කිරීමෙන් සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන්නේ අර භික්ෂු යම් විදිහකින් භික්ෂුන් වහන්සේලා මේ වගේ අපහසුතාවයකට ලක් වුණොත් අමතර සිවුරක් පරිහරණය කරන්න පහසු වෙන ක්‍රමයක්. එතකොට හැබැයි විනය පැහැදිලිව දේශනා කරලා තියෙනවා එක ආවාසයක එක කටින චීවර පින්කමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට ඒකෙන්
සුදුසු භික්ෂුන් වහන්සේ නමකට සංඝයා එකතු වෙලා ඒ ආවාසේ ඒ ආරාමේ වස් සමාදන් වෙච්ච සියලු සංඝයා එකතු වෙනවා. එකතු වෙලා ඒ සංඝයා වහන්සේලා එකතු වෙලා තමයි තීරණය කරන්නේ මේ කටින චීවරයේ සුදුසු කොයි භික්ෂුවටද අපි ලබා දෙන්නේ කියලා. ඒ විදිහට සුදුසු භික්ෂුන් වහන්සේ නමක් තෝරලා තමයි ඒ කටින චීවරය ඒ භික්ෂුන් වහන්සේට ලබා දෙන්නේ. ඉතින් ඒක තනිකරම උපසම්පදා ස්වාමින් වහන්සේලා එකතු වෙලා කරන විනය කර්මයක්. ඉතින් ඒකට ගිහියන්ගේ සම්බන්ධයක් නැහැ. ගිහියන්ට පුළුවන් කටින චීවරය සඳහා දායක වෙන්න පුළුවන්. කටින චීවර පූජා කිරීමට. විනය කර්මයේ සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා. එතකොට දායක පින්වතුන් කටින චීවරය සඳහා රෙදි හෝ එහෙම නැත්නම් කටින චීවරයක් පිළියෙල කරලා හෝ ඒ කටින පින්කම සිද්ධ කරන දවසේ උදෑසනින් මේ ආරාමයට ගෙනවිත් බාර දෙනවා භික්ෂුන් වහන්සේලාට. උදෑසනින් මේ පින්කම් කරන්න හේතුව තමයි එදා දවසේ ඇතුළතදීම ඒ රෙදි කපලා සිවුරක් පිළියෙල කරලා පඬු පොවලා ඒ අදාළ භික්ෂුන් වහන්සේට විනය කර්මය සිද්ධ කරලා කටින චීවරේ පවරන්න ඕන. එක දවසක බාර දීලා දවස් ගණන් තියාගෙන ඉඳලා එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි කටින චීවර පින්කම් සාමාන්‍යයෙන් උදේ පාන්දරම ආරම්භ වෙන්නේ. ඉතින් පිළියෙල කරපු සකස් කරපු සිවුරක් නම් පූජා කරන්නේ ඒකට ඒ කටින පින්කම සිද්ධ කරන ඕනම දවසේ ඕනම වෙලාවක හවස් කාලේ වුණත් කමන්නේ ආවාසයට ගෙනවිත් බාර දෙන්න පුළුවන්. එතකොට මේ බාරගත් භික්ෂුන් වහන්සේලා එදා දවසේ ඇතුළතදීම සුදුසු භික්ෂුන් වහන්සේ නමක් තෝරලා කටින චීවර විනය කර්මය සිද්ධ කරලා ඒ භික්ෂුවට බාර දෙන්න ඕන. ඒ බාර දුන්නට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ ඒ චීවරය බාර ගන්නවා. අන්නේ බාර ගත්තට පස්සේ ඒ භික්ෂුන් වහන්සේට ආනිසංස 5ක් ලැබෙනවා. ඒ ආනිසංස 5ම ආනිසංස කියලා කියන්නේ ශික්ෂාපද 5ක් ලිහිල් වෙනවා ඒ භික්ෂුන් වහන්සේට. දැන් ඒක බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කළේ ශික්ෂාපද 5ක් ඒ භික්ෂුන් වහන්සේට අදාළ වෙන්නේ නැහැ. එක උදාහරණයක් කිව්වොත් එහෙම දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තමන් වැඩ ඉන්න ආරාමේ වැඩ වාසය කරන තව භික්ෂුන් වහන්සේ නමකට දැනුම් දෙන්නේ නැතුව හිතුමනාපේ ආරාමෙන් පිටත් වෙලා ගමේ චාරිකාවේ වඩින්න බෑ. එහෙම ගමේ චාරිකාවේ යන්න ඕන නම් ඒ ආරාමේ ඉන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නම කාට හරි කමන්නේ මම චාරිකාවේ වඩිනවා කියලා ගමේ අසවල් ගෙදරට යන්න තියෙනවා කියලා හරි එහෙම දැනුවත් කරලා තමයි යන්න ඕන. දැනුම් දෙන්නේ නැතුව ගියොත් එහෙම ශික්ෂාපදයක් කැඩෙනවා. හැබැයි අර කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට මේ ශික්ෂාපදේ වළංගු වෙන්නේ. ඒක කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේ නමකට ලැබෙන එක ආනිසංසයක්. ඔය විදිහට ආනිසංස 5ක් තියෙනවා. ඊළඟට දැන් අපි කියවනේ අර උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට අදිෂ්ඨාන කරලා පාවිච්චි කරන්න පුළුවන් සිවුරු 3ක් විතරයි කියලා. එතකොට මේ කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට ඒ ශික්ෂාපදේ වළංගු වෙන්නේත් නැහැ. එතකොට ඒ භික්ෂුන් වහන්සේට මාස 5ක් යනකම් ඒ කියන්නේ අද මේ වප්පුන් පොහොය දවසේ ඉඳන් කියන්නේ කටින චීවරයේ බාරගත් දිනේ ඉඳන් මාස 5ක් යනකම් ඒ කියන්නේ මැදින් පොහොය දිනේ දක්වාම මේ කටින චීවරයේ පාවිච්චියට ගැනීමේ ආනිසංස ලැබෙනවා. එදින දක්වා කාලේ මේ භික්ෂුන් වහන්සේට තුන් සිවුරට අමතරව තව කැමැති තරම් සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. අන්න එතකොට පින්වත්නි පේනවා නේද අර වැස්සට අහු වෙලා අපහසුතාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලාට මේකේ සහනයක් ලැබෙනවනේ. ඒ තුන් සිවුරට අමතරව මේ වගේ හදිසි අවශ්‍යතාවයක් එදිච්ච වෙලාවට තව සිවුරක් පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ආනිසංස ලැබෙනවා. ඊළඟට තුන් සිවුරෙන් එක සිවුරකින් හරි බැහැරව එක රාත්‍රියක්වත්
උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ගත කරන්න බෑ. ඒ කියන්නේ රාත්‍රියේ ගෙවිලා අවසන් වෙනකොට තුන් සිවුරම තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර කියන තුන් සිවුරම තමන් ළඟ තියෙන්න ඕන. සිවුර වෙන තියනක තියලා වෙන තැනක රැයලි වෙනකන් ඉන්න බෑ. එතකොට අර ශික්ෂාපදයක් කැඩෙනවා. නමුත් කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට ඒ ශික්ෂාපදේ සිද්ධ වෙන්නෙත් නැහැ. ඒකෙනුත් ලිහිල් බවක් ලැබෙනවා. එතකොට මේ වගේ ශික්ෂාපද පහක සැහැල්ලු බවක් අර කටින චීවරයේ බාරගත් භික්ෂුවට ලැබෙනවා. ඒව තමයි කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස. ඊට පස්සේ පින්වත්නි අර කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට ඒ කියන්නේ එක ආවාසයක එක කටින චීවරයයි ලැබෙන්නේ. ඒ චීවරය ලැබෙන්නේ එක භික්ෂුන් වහන්සේ නමකට විතරයි. හැබැයි ඒ භික්ෂුන් වහන්සේගේ යුතුයකමක් තියෙනවා. තව විනය කර්මයක් තියෙනවා. හැම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක ළඟටම ගිහිල්ලා මේ කටින චීවර පින්කම අනුමෝදන් කරන්න පුළුවන්. අන්න එහෙම අනුමෝදන් කරාට පස්සේ අර කියපු ආනිසංස පහ අර අනුමෝදන් වෙන සියලු භික්ෂුන් වහන්සේලාටම ලැබෙනවා. පැහැදිලි නේද මං කියපු එක එතකොට? අර කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේටත් ආනිසංස පහක් ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ තව භික්ෂුන් වහන්සේලාට අර කටින චීවරය අනුමෝදන් කළොත් එහෙම ඒ අනුමෝදන් වෙන සියලු උපසම්පදා භික්ෂුන් වහන්සේලාටත් අර ශික්ෂාපද පහ සැහැල්ලු බවට පත් වෙනවා. ඒ කියන්නේ ආනිසංස පහක් අර අනුමෝදන් වෙච්ච උපසම්පදා භික්ෂුන් වහන්සේලාටත් ලැබෙනවා. ඉතින් ඔය විදිහේ සිදුවීමක් තමයි මේ කටින චීවරය සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ. එතකොට හොඳට කල්පනා කරලා බලන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ අර වගේ සාකේත නුවර ඒ 39ක් භික්ෂුන් වහන්සේලා අපහසුතාවයට පත් වුණා වගේ අන්නේ වගේ හදිසි අවස්ථාවක අපහසුතාවයට පත්වීමෙන් වළක්වා ගැනීමට තමයි මේ කටින චීවරය කියන පින්කම බුදුරජාණන් වහන්සේ විනය කර්මයේ අනුදැනවදාරලා තියෙන්නේ. එතකොට පින්වත්නි අපි කටින චීවරයක් වේවා නිකන් සිවුරක් වේවා දානි පූජා කරන අවස්ථාවකදී වේවා භික්ෂුන් වහන්සේලා උදෙසා කියන අදහසින් යමක් පූජා කරද්දී අනිවාර්යෙන් අපි පූජා කරන්න ඕන පෞද්ගලික දානයක් විදියට නෙමෙයි. අපි ඒක දන්නවා. සංඝයා උදෙසා කියන අදහසින් තමයි අපි ඒ හැම දෙයක්ම භික්ෂුන් වහන්සේලාට පූජා කරන්නේ. එතකොට පින්වත්නි ඔබ අහලා ඇති පන්සල් වල මේ වගේ කටින පින්කම් අවසන් වෙලා ඒ කටින චීවරයේ පොරවගෙන ඊට පසු දිනක කටිනානිසංස ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ කටින චීවර පූජාවේ ආනිසංස සඳහන් වෙන දේශනාවක් අර සදහවත් පිරිසට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. අර කටින චීවරේ බාරගත්ත භික්ෂුන් වහන්සේ. මේකෙදි නිතර කතා කරන එකක් තමයි නාගිත කියන රහතන් වහන්සේ ගැන කතා කරනවා. දැන් ඔබටත් මේ මාසය ඇතුළතදී ඒ ගැන අහන්න ලැබෙවි. එතකොට ගොඩාක් කියන කතාවක් තමයි කටින චීවරයක් පූජා කරපුවාම ඒ කටින චීවරයේ ආනිසංස හැටියට ඒ කටින චීවරය පූජා කරන ඒ සඳහා අනුමෝදන් වෙන අත ගහන ඉදිකටු පාරක් ගහන කෙනාට පවා මහා විශාල ආනිසංස ලැබෙනවා කියලා කියනවා. මොනවද ඒ ආනිසංස? යම් බුද්ධ ශාසනයක ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබිලා අරහත්ත්වයට පත් වෙන්න තරම් ආනිසංස ලැබෙන පින්කමක් කියනවා මේ කටින චීවර පූජා පින්කම. ඔය විදිහේ ධර්ම දේශනාවක් ඔබට නිතර අහන්න ලැබෙනවා. ඒ සඳහා නිතර ගන්න නිදාන කතාවක් තමයි නාගිත කියන තෙරුන් වහන්සේගේ අපදාන පාළිය. ඒකේ සඳහන් වෙනවා පින්වත්නි නාගිත කියන රහතන් වහන්සේ මීට කල්ප 91කට කලින් මේ ලෝකේ වැඩ හිටියා විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මේ නාගිත කියන තෙරුන් වහන්සේ ඒ කාලේ තරුණයෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ තරුණයාටත්
සිවුරක් පූජා කිරීමේ ආනිසංස ගැන අහලා ඒ තරුණයාට අදහසක් ඇති වුණා මමත් කටින චීවර පින්කමක් කරනවා කියලා. එහෙම හිතලා මේ තරුණයා කටින චීවරයක් පිළියෙල කරලා භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කළා. පූජා කළා ඒ තරුණයා කල්පනා කළා ප්‍රාර්ථනාවක් කළා අනේ මේ පින්කමේ ආනිසංසයෙන් මටත් යම් බුද්ධ ශාසනයක අරහත්වයට පත් වෙලා සසර දුකින් නිදහස් වෙන්න මේ පින හේතු වේවා කියලා. ඉතින් ඒ පිනේ ආනිසංස විදියට ඒ තරුණයා ප්‍රාර්ථනා කරපු විදිහටම ඒ දේ සිද්ධ වුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ පැවිදි භාව ලැබුණෙත් ඒහි බික්කු පැවිදි උපසම්පදාව තමයි ලැබුණේ. ලැබිලා මේ නාගිත නමින් පැවිදි ජීවිතයටපත් වෙලා මේ ජීවිතය අරහත්ත්වයටපත් වුණා. ඒ අරහත්ත්වයටපත් වෙන්න හේතු උපකාර වුණේ අර කටින චීවර පූජා කිරීමේ පිනේ ආනිසංස විදිහට තමයි ඒක ලැබුණේ. ඉතින් ඒ නිසා ගොඩාක් භික්ෂුන් වහන්සේලා කියනවා කටින චීවරය පූජා කරන සියලු දෙනාට ඒහි බික්කු පැවිදි උපසම්පදාවෙන් පැවිදි බව ලබාගෙන සියලු කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් තරම් පින්කමක් තමයි කටින චීවර පූජාව කියලා. ඒ සඳහා අනුමෝදන් වෙන හැම දිනාටමත් ඉදිකටු පාරක් හරි ගහන හැම දිනාටමත් ඒ ආනිසංස එක ලෙස ලැබෙනවා කියන කතාව නිරන්තරයෙන් ඔබට අහන්න ලැබේවි. එතකොට පින්වත්නි මේක ඒ නාගිත තෙරුන් වහන්සේට ලැබිච්ච ආනිසංසයක්. එතකොට අපිට කියන්න බෑ ඒක සියලු දෙනාට මේ විදිහටම වෙනවා කියලා. ඇයි හේතුව? නාගිත තෙරුන් තේරාපදානේ තව ඒ කතාව හොඳ ලස්සනට තියෙනවා. ඒ කටින චීවර පූජාව කරපු එකේ ආනිසංස විතරක් නෙමෙයි ඒක හේතුව. මොකද්ද මේ පින්කම කරන්න කලින් ඒ තරුණයා සිකී බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා හිටිය අප්‍රමාණ පැහැදීමටපත් වෙලා. එහෙනම් එයා ඒ තරුණයා බුදුරජාණන් වහන්සේ ආදර ගෞරවයෙන් සරණ ගියපු කෙනෙක්. ඊළඟට ඒ ශ්‍රී සද්ධර්මයේ ආදර ගෞරවයෙන් සරණ ගියපු කෙනෙක්. ඊළඟට ඒ තරුණයා ශ්‍රාවක සංඝයා සරණ ගියපු කෙනෙක්. කියන්නේ තිසරණේ පිහිටපු උපාසකේ. එහෙනම් අද කාලේ තිසරණේ අල්ප මාත්‍රයක්වත් නැතුව නිකන් ಗುಣ වර්ණනාවක් අහගන්න එකේ බලාපොරොත්තුෙන් කොහේ හරි පන්සලක පොර කාලා කටින චීවරයක් බාර ගන්නවා. ඊට පස්සේ කරන තරම දුස්සීල දේවල් කරමින් වාසය කරනවා. ඊළඟට අධාර්මික දේවල් කරලා පුළුවන් තරම් ධනෙ හම්බ කරනවා. ඒ හම්බ කරලා එක අවුරුද්දක කටින පින්කමක් බාර අරගෙන මේ අය මොකද කරන්නේ? කටින චීවරයක් පිළියෙල කරනවා. පිළියෙල කළා මහා ඉහලින් පෙරහැර පවත්තලා මුළු ගමටම අඬ බෙර ගහලා කටින චීවරය පූජා කරනවා. ඒක පිළි අරගෙන අපිත් කියනවා මොකද්ද? මේ ආනිසංස බලයෙන් ඒහි බික්කු උපසම්පදාව ලැබිලා යම් බුද්ධ ශාසනයක සසර දුකින් එතෙර වෙන්න මේ පින හේතු වාසනා වෙනවා මේ අත ගහපු හැම දිනාටම කියලා. එතකොට එහෙනම් මේ විදිහේ දුස්සීල ජීවිත ගත කරමින් ඉඳලා කටින චීවරයක් කොච්චර ඉහලින් ඔළුව උඩ තියාගෙන ඇවිල්ලා පූජා කරත් එහෙම ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක එහෙනම් ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් ඕනේ නෑනේ නිවන් දකින්න. හැමදිනම පොර කාලා දඟලලා කොහොම හරි කටින චීවරයක් බාර අරගෙන එක පින්කමක් කරා නම් ඊ සියලු දෙනා සසර දුකින් එතර වෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනේ නෑනේ. නේද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකින් නිදහස් වෙන්න තියෙන ඒකායන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මේ පින්කමක් කරයි කියලා දුකින් නිදහස් වෙන්න බෑ. අපේ මිනිස්සු හැමදේම ලාභයට කරගන්න කැමතිනේ. නේද? හැම දෙයක්ම ලාභෙන් ගන්න තමයි කැමති. ඒම කල්පනාවෙන් ඉන්න අය නිවන් දකින්නත් කැමති ලාභ ක්‍රමයකට. ඒ නිසා කරන තරම දුස්සීල ජීවිතයක් ගෙවලා ඉවරලා කටින පින්කමක් කරලා ලාභයට නිවන් දකින්න කල්පනා කරනවා. එහෙම හම්බෙන්නේ නැහැ.
පින්කමක් කරන්න ඕන. පින්කමේ ආනිසංස කටින පින් චීවරයක් පූජා කිරීමෙන් හෝ ඕනෑම දෙයක් සංඝයා උදෙසා කියන අදහසින් පූජා කරනවා නම් අප්‍රමාණ පිනක් එයාට ලැබෙනවා. ඒ පින උපකාර කරගෙන එයාට සසර දුකින් නිදහස් වෙන්න කුසල් පුරුදු කරගන්න පුළුවන්. හැබැයි ඒක ඒ ක්‍රමයට කරන්න ඕන. එහෙම නැතුව දුස්සීල ජීවිත ගෙවමින් ඉඳලා හැරෙන අතට බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගරහනවා. තිසරණේ අල්ප මාත්‍රයක් නැහැ. සිල්පද කොහෙත්ම නැහැ. දැන් අර නාගිත තෙරුන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ තිසරණේ හොඳට පිහිටලා හිටියා. ඒ විතරක් නෙමෙයි උපෝසත දවසට අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වුණා කියනවා. ඒ තරුණයා. ඊට අමතරව වස් සමාදන් වෙච්ච දවසේ ඉඳන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙච්ච දවසේ ඉඳන් වස් පවාරණය කරන දවස දක්වා ඒ 3 මාසෙම ඒ තරුණයා උපෝසත සීලයේ සමාදන් වෙලා හිටියා කියනවා. එහෙම උපෝසත සීලයේ මාස 3ක් අකණ්ඩව රැකගෙන ඇවිල්ලා තමයි ඒ තරුණයා අර කටින චීවර පින්කම කළේ. ඒ පිනේ ආනිසංස විදිහට තමයි විපස්සී බුද්ධ ශාසනයේ ඉඳන් ගෞතම බුද්ධ ශාසනය දක්වා 91 කල්පයේ ඇතුළතදී කිසි දවසක සතර අපාය උපන්නේ නැහැ කියනවා. දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ විතරයි උපන්නේ කියනවා. එහෙම පැමිණිලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සවැත් නුවර උපන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා. ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ අර කටින චීවරේ පූජා කිරීමේ ආනිසංසය. එහෙනම් අපිත් මොකද කරන්න ඕනේ? කටින චීවරයක් හෝ වේවා වෙන යම් මොනවා හරි දෙයක් හරි කමන්නේ. සංඝයා උදෙසා පූජා කරන වෙලාවේදී අපි හොඳට තිසරණේ පිහිටලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝයා ආදර ගෞරවයෙන් සරණ යන්න ඕන. ඊට පස්සේ ශික්ෂාපද 5 හොඳින් රැක ගන්න ඕන. ඊට පස්සේ උපෝසත දිනේට අනිවාර්යෙන් උපෝසත සීලය සමාදන් වෙන්න ඕන. දැන් මේ තරුණයා උපෝසත දවසට විතරක් නෙමෙයි 4 පොයටම සිල් ගත්තා. වස්තුන් මාසේ 8 සිල් සමාදන් වෙලා හිටියේ. ඒ 8 සිල් පවාරණය කරලා තමයි කටින චීවර පූජාව පින්කම කළේ. එතකොට එහෙනම් අද කාලේ අපි තිසරණියෙත් නැතුව දුස්සීල ජීවිත ගෙවමින් අධාර්මිකව ධනෙ උපල කොච්චර ධනෙ වියදම් කළා මහා ඉහලින් කටින පින්කම් කරත් අර නාගිත තෙරුන් වහන්සේට ලැබිච්ච ආනිසංස අපට ලැබෙන්නේ නැහැ. අපටත් ඒ ආනිසංස ලබා ගන්න ඕන නම් අපිත් මොකද කරන්න ඕන? තිසරණේ හොඳින් පිළිටන්න ඕන. පංචශීලයේ දිනපතා ආරක්ෂා කරන්න ඕන. ඊළඟට පොය 4ටම උපෝසත සීලේ සමාදන් වෙන්න ඕන. අන්න එහෙම කරලා කටින චීවර පූජාවක් කරන සංඝයා උදෙසා කියන අදහසින් පෙරහැරකින් හරි පෙරහැරෙන් නැතුව හරි Tamanට පුළුවන් විදිහට ශ්‍රද්ධාවෙන් චීවර පූජාව කරන්න. අන්න එතකොට අර කියන ආනිසංස සියල්ල ඔබට ලබන්න පුළුවන්. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය හෝ එහෙම නැත්නම් වෙනත් බුද්ධ ශාසනයක හරි කමන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුරුදු කරන්න ඔබ කල්පනා කරද්දී මේ චීවර පූජා පින්කමේ ආනිසංස ඔබට ලැබේවි. පහසුවෙන් ඔබට ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරලා කෙලෙස් දුරු කරලා දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඉතින් අන්න ඒ නිසා එහෙම අර්ථය දැනගෙන කටින චීවර පූජාවලට සහභාගී වෙන්න පින්කම් කරන්න. ඉතින් ඔය විදිහට කටින චීවර පින්කම් ආරම්භ කරන්නේ මේ වප්පුන් පොහොය දවසේදී. ඉතින් පින්වත්නි ඒ විතරක් නෙමෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක එක්තරා දවසක ඒ කාලේ බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 7ක් විතර ගත වෙලා තිබුණා. අන්‍ය තීර්ථකයන්ගේ මාන්නය බිඳින්න උන්වහන්සේ දවසක් දඹරුක් සෙවණේ යමා මහ පෙළහර පෑවා. ඒ ප්‍රාතිහාර්ය පාල උන්වහන්සේ එතනින් චුත වෙලා එහෙමම උන්වහන්සේ වැඩියා
තව්තිසා දිව්‍ය ලෝකෙට. ඒ ඇසළ පුන් පොහොය දිනේ තමයි මේ සිදුවීම සිද්ධ වුනේ. තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරලා සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ වැඩ සිටියා. ඒ 7 වෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකේ තමයි වැඩ වාසය කළේ. තව්තිසා දිව්‍ය ලෝකේ වැඩ වාසය කරමින් සක්දෙවිඳුත් ඒ වගේ මාතෘ දිව්‍ය රාජ්‍යය ඇතුළු දිව්‍ය පිරිසට මේ මාසයේ වස් කාලේ පුරාවට වස් මාසයේ පුරා වාස 3 පුරාවට අභිධර්මයේ දේශනා කළා. ඒ කතාව අපි අහලා තියෙනවා. ඒ අභිධර්ම දේශනාව අවසන් කරලා උන්වහන්සේ අද වගේ වප්පුන් පොහොය දවසකදී වස් පවාරණය කරලා දසදහසක් දෙවිවරුන්ගේ උතුම් පූජාවන් මැද්දේ උන්වහන්සේ නැවතත් දඹදිව් තලයට වැඩම කළේ අද වගේ වප්පුන් පොහොය දවසක. ඉතින් ඒ සිදුවීම සිද්ධ වුණේ අද වගේ වප් පොහොය දවසක. ඉතින් අන්න ඒ වෙලාවේදී දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු ඇවිල්ලා ඊළඟට බ්‍රහ්ම රාජයා පැමිණිලා විශාල පූජාවක් භාග්‍යතුන් වහන්සේ උදෙසා සිද්ධ කළා. එතකොට අර සවැත් නුවර හිටපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ මාස 3ක් පුරාවටම දැක ගන්න ලැබුණේ. ඇයි උන්වහන්සේ අර දඹරුක් සේවනයේ 이르දි ප්‍රාතිහාර්ය පාල යමා මහ පෙළහර පාල එහෙමම තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා. වැඩම කළාට පස්සේ සවැත් නුවර මිනිස්සු කාටවත් දඹදිව මිනිස්සු කාටවත් ඒ මාස 3ේදී භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න ලැබුණෙත් නැහැ. ඉතින් ඒ ගැන මිනිස්සුත් භික්ෂුන් වහන්සේලාත් ගොඩක් දුකින් තමයි වාසය කළේ. ඉතින් ඒ පිරිස සියලු දෙනාම කඳවුරු බැඳගෙන භාග්‍යතුන් වහන්සේ වැඩම කරන තෙක් අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් කාලය ගත කළා. ඉතින් තව්තිසා දිව්‍ය ලෝකේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම මුගලන් මහ රහතන් වහන්සේ වගේ 이르දිමත් රහතන් වහන්සේලාගෙන් අසා දැනගත්තා මේ සවැත් නුවර මිනිසු. ඒ කතාවල් අහලා සවැත් නුවර මිනිසු ගොඩාක් ශ්‍රද්ධාවෙන් ඉපිලෙමින් වාසය කළා. සන්තෝෂයෙන් වාසය කළා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ අපටත් දැක ගන්න ලැබෙනවා නම් කීකේ. ඉතින් මෙහෙම ඉන්න අතරදී තමයි වප් පොහොය දවසේදී බුදුරජාණන් වහන්සේ නැවත වැඩම කරනවා තව්තිසා දිව්‍ය ලෝකෙන් නැවත දඹදිව තලයට වැඩම කරනවා කියලා ආරංචි වුණා. ඊට පස්සේ මිනිස්සුයි භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම උන්වහන්සේ වඩිනවා බලන්න ගියා. ඊට පස්සේ දෙවියන්ගේ විශාල පූජාවන් මැද්දේ භාග්‍යතුන් වහන්සේ 이르දියෙන් මවපු රණින් මවපු ඉනිමගක් ඔස්සේ තව්තිසා දිව්‍ය ලෝකේ ඉඳන් දඹදිව තලයට වැඩම කළා. ඉතින් ඒ 이르දි ප්‍රාතිහාර්ය දැකලා දහස් ගණන් මිනිසු මගඵල ලැබුවා. දිව්‍ය ලෝකේ දෙවිවරු දහස් ගණන් මාර්ගඵලලාභීන් බවට පත් වුණා කියලා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ පින්කම සිද්ධ වුණේ අද වගේ වප්පුන් පොහොය දවසක. ඒ වගේමයි පින්වත්නි ලංකාවාසී අපි හැම දිනාටම වප් පොහොය ඊටාම වැදගත් පොහොය දවසක්. ඒ තමයි අපි දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙදී ඇසළ පොහොය දවසේ ලංකාවට පොසොන් පොහොය දවසේ ලංකාවට වැඩම කළා. ඒ වැඩම කරලා උන්වහන්සේ ලංකාවාසී සිංහල ජනතාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා. ඉතින් මෙහෙම දේශනා කරමින් ඉන්න අතරදී දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අගමෙහිසිය අනුලා බිසව ඇතුළු 500ක් කුමාරිකාවන්ට සිංහල කාන්තාවන්ට බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න අදහසක් ඇති වුණා. ඒ බව ප්‍රකාශ කළාට පස්සේ දේවානම්පියතිස්ස රජුරුව මිහිඳු මහ රහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජුරුව මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටියාද? මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා මහරජ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්ෂය වන
ඇසතු බෝධින් වහන්සේ ලංකාද්වීපයේ යම් දවසක පිහිටනවද අන්න එදා ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටවනවා කිව්වා. ඉතින් ඒ සඳහා ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුරු ඊටාම ලහිලහියේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කරවන කටයුතු සූදානම් කළා. ඒ සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ අනුශාසනා කළා. ඒ සඳහා රාජකීය දූත පිරිස පිටත් වෙලා යන්න සූදානම් වුණෙත් මේ වප් මාසයේ ඇතුළත තමයි ඒ පින්කමේ කටයුතු සිද්ධ කළේ. එතකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා අරිට්ඨ ඇමතිතුමා තමයි මේ සඳහා පිටත් කළේ හරියේ. ඉතින් මේ රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජ්‍යයා මුණ ගැහෙන්න පිටත් වෙලා ගියා. ගිහිල්ලා දේවානම්පියතිස්ස රජුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ මේ සන්නස ධර්මාශෝක අධිරාජ්‍යයට ලබා දුන්නා. ඒ වෙලාවේදී ධර්මාශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරවන කටයුතු සූදානම් කළා. ඒ සඳහා රත්තරණින් පාත්‍රයක් විශාල කටාරමක් ධර්මාශෝක රජුරු සූදානම් කළා. සූදානම් කළා ගයාවේ ඇසතු බෝසෙවණට පෙරහැරකින් මේ කටාරම වැඩම කරවගෙන ගියා. ගිහිල්ලා දැන් රජුරුවන්ට ආයුධයක් පාවිච්චි කරලා බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව සිඳින්න කිසිම අදහසක් නැහැ. ඒ වෙලාවේදී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේට මේ ගැන ප්‍රකාශ කළා. ඒ කිව්වට පස්සේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ අනුශාසනා කළා රන් සිරියල් අරගෙන දක්ෂින ශාඛාවේ වටේට ඉරක් අඳින්න කිව්වා. ඉතින් ධර්මාශෝක රජුරු ඒ විදිහට කළා. කරාට පස්සේ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානීය පරිදි දක්ෂින ශාඛා බෝධින් වහන්සේගේ ඒ දක්ෂින ශාඛාව අර රන් සිරියල් වලින් ඉරක් ඇඳපු තැනින් සිඳිලා අර රජුරුව පිළියෙල කරපු රන් කටාරමේ පිහිටියේ අද වගේ වප්පුන් පොහොය දවසක කියලා ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට ධර්මාශෝක අධිරාජ්‍යගේ මැදිහත් වීමෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව වහන්සේ වැඩම කරවාගෙන පැමිණියා ලංකාද්වීපයට. ඒ පැමිණීමේ පින්කමේ කටයුතුත් මේ වප්පුන් පොහොය දවසේදී සිද්ධ වුණා. වප්පුන් මේ මාසේ සිද්ධ වුණා. එතකොට ඒ සඳහා අරිට්ඨ ඇමතිතුමා ඇතුළු පිරිස පිටත් වෙලා ගියේ මේ වප් මාසේ. ඒ වගේමයි පින්වත්නි ඒ අරිට්ඨ ඇමතිතුමා ඇතුළු පිරිස ලංකාවට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කරවාගෙන පැමිණියාට පස්සේ කාන්තාවන් සඳහා පැවිදි බව ලැබුණා. ඒ විතරක් නෙමේ අරිට්ඨ ඇමතිය ඇතුළු සිංහල තරුණයන් පිරිසක් මිහිඳු මහ රහතන් වහන්සේ ළඟ පැවිදි භාවය ලබා ගත්තා. ලබාගෙන ධර්මයේ විනය ප්‍රගුණ කළා. ඉතින් ධර්මාශෝක අධිරාජ්‍යයා දේවානම්පියතිස්ස රජුරුව පස්සේ දවසක ආයමත් මිහිඳු මහ රහතන් වහන්සේ ළඟට පැමිණියා. ඒ වෙනකොට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කරන ඒ පින්කමේ කටයුතු අවසන් කරලා තිබුණා. ඉතින් දේවානම්පියතිස්ස රජුරුව ඇහුවා ස්වාමීනි දැන් ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටියාද? ඒ වෙලාවේදී මිහිඳු මහ රහතන් වහන්සේ කිව්වා මහරජ ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටියා. නමුත් තාම ලංකාද්වීපයේ බුද්ධ ශාසනය මුල් බැස ගත්තේ නැහැ කිව්වා. අනේ ස්වාමීනි බුද්ධ ශාසනය මුල් බැස ගන්නවා කියන්නේ මොකද්ද? එතකොට කිව්වා සිංහල තරුණ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා යම් දවසක විනය සංගායනාවක් සිද්ධ කරනවාද? ඊළඟට තරුණ සිංහල පිරිසට සිංහල භික්ෂුන් වහන්සේලාට සිංහල භික්ෂුන් වහන්සේලාම විනය උගන්වනවාද? අන්න එදාට මේ බුද්ධ ශාසනය ලංකාද්වීපේ මුල් බැස ගත්තා වෙනවා කිව්වා. ඉතින් රජුරුව මේ කාරණාව දැනගෙන විනය සංගායනාවක් සිද්ධ කරන්න සූදානම් කළා. ඊට පස්සේ එක අවුරුද්දක වස් පවාරණය කරලා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු
සිංහල රහතන් වහන්සේලා ථූපාරාම මළුවට එකතු වුණා. මළුවට එකතු වෙලා අද වගේ වප්පුන් පොහොය දවසක වස් පවාරණය කරන කටයුතු අවසන් කරලා විනය සංගායනාවක් ආරම්භ කළා. අන්නේ සිංහල රහතන් වහන්සේලා එකතු වෙලා පළමු වතාවට ලංකාද්වීපයේ විනය සංගායනාවක් සිද්ධ කළේ අද වගේ වප්පුන් පොහොය දවසක. ඉතින් මේ විදිහට පින්වත්නි මේ ශාසනයේ ඉතිහාසයේ ඊටාම වැදගත් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච පුන් පොහොය දිනයක් තමයි මේ වප්පුන් පොහොය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අද මේ වප්පුන් පොහොය දවසේ මේ සදහැවතුන් හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊටාම ශ්‍රද්ධාවෙන් තිසරණයේ පිහිටලා උපෝසත සීලයේ සමාදන් වෙලා අද දවස පුරාවටම උපෝසත සීලය හොඳින් ආරක්ෂා කරගෙන ධර්මයේ පුරුදු කරගන්න මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් ඒ සඳහා මේ හැම දිනාටම වාසනාව උදා වේවා.